right? පස්වෙනි එක. කො කුනිමල් සහ නිමල් පාඩම කියවමින් සිටියා. ඔව්. අපි ඒක නම් active voice එක පුතේ. ඒතකොට අපි Sunil and Sunimal කුනිමල් මුලින්ම තියෙන්නේ. හරි. කමන්නේ. right? ඒක ගැටලුවක් නෑ අපිට. නාම පදයේ දෙපැත්තට මාරු වුණාට ඒක ලොකු ඉෂුව එකක් වෙන්නේ නෑ පුතේ. Sunil and Sunimal were right. එතකොට මේක present past continuous එකක් ඉඳලා අපි reading කියලා ඔව් reading කියලා the lesson. ඔව් ඒකට the lesson කියන්න බෑ නේද? ඔව් reading the lesson පාඩමක් නෙමෙයිනේ පුතේ පාඩම කියලා නේද දුන්නේ? එහෙම නේද? සුනිමල් සහ නිමල් පාඩම කියවමින් හිටියා කියලා නේද තියෙන්නේ වාක්‍ය පුතේ සෙනුක? ඔව් සර් ඒ වුණාට පාඩම දන්නේ නැහනේ. තව කියවනවා. නෑ පාඩම කියනකොට පුතේ දැන් පාඩම දැන් මම ඔයාලට කිව්වොත් එහෙම වාක්‍ය කියන්න. right? දැන් නැත්තම් මම පාඩම කියවන්න කිව්වොත් දැන් අපි දැන් කරගෙන යනවා නැත්තම් මම වාක්‍ය කියන්න කිව්වොත් පුතාට තේරෙනවා දැන් මම මොන වාක්‍යයද දැන් කියන්නේ. දැන් මම හතරවෙනි එක කියලා ඉවරයි. දැන් එහෙනම් මම පස්වෙනි එක තමයි කියන්න ඕනේ. කියන එක right සාම් හරි එතකොට මේකේ පාඩම අපි දන්නවා අනිවාර්යෙන්ම right පාඩම නෑ අපල පාඩම කියවනවා right ඒ කියන්නේ පාඩම කියනකොට කියන කෙනා දන්නවා මෙයා මෙන්න මේ පාඩම තමයි කියන්නේ කියලා පාඩමක් කියවනවා නැත්තම් පොතක් කියවනවා අන් එහෙම දීප්පනම් පුතේ මේ අපි දන්නේ නෑ කියන්නේ මොකද්ද කියලා හොඳද right හරි තව ඒ වගේ ගැටලු තියෙනවද පුතේ දැන් නම් දෙකට තියෙන සුනිල් සුනිමල් නෙමෙයි සුනිමල් සහ නිමල් කියලා. සුනිමල් නෙමෙයි තියෙන්නේ නා නිමල් and සුනිමල් right මම සුනිල් and සුනිමල් කියලා ලියලා තියෙන්නේ නේද right sorry ඒක පුතාලගේ හදා ගන්න right right අපි මොකටද පුතේ exhibition කියලා කියන්නේ? What do you mean exhibition? Yes? Yes, උත්සවය right? නේ? right සා. එතකොට ප්‍රදර්ශනය exhibition right සා. එතකොට ඇයි මෙතන an exhibition කියලා කියන්නේ? ප්‍රදර්ශනයක්. ප්‍රදර්ශනයක් නේද? and කියන්නේ මේ ඊ එක වවල් ලකුරක් හින්දා right and කියන්නේ vowel sound එකක් හින්දා right සර් ඔබේ අසේනි බලන්න and දෙන්නේ vowel ලකුරක් තිබ්බොත්ද vowel sound එකක් vowel sound එකක් තිබ්බොත් අයන්න අයන්න එයන්න එයන්න ඉයන්න උයන්න කියන ඒවා තිබුණොත් තමයි අපි right එතකොට දැන් අපි අර honest කියනකොට එහෙම ඕ අකුර නෙමෙයි එන්නේ එච් අකුරේ වුණාට අපි vowel sound එකක් තියෙන්නේ ඒ නිසා අපි පාවිච්චි කරන්නේ n කියලා පාවිච්චි කරන්නේ right හරි සර් හරි right සහන් එතකොට right සහන් called the exhibition and convention center to get information about an exhibition right convention right මෙතන තියෙනවා තව convention කියලා වචනයක් මොකද්ද පුතේ convention කියලා කියන්නේ අපි තොරතුරු right තොරතුරු මධ්‍යස්ථානයේ අපි කියනවා convention කියන information center කියන එකට අපි කියනවා convention center right සහන් එතකොට good morning exhibition and convention center how can I help you කොහොමද මම ඔයාලට උදව් කරන්න ඕනේ දැන් මෙයාලා මේ ටෙලිෆෝන් කොන්වර්සේෂන් එකක් තමයි තියෙන්නේ හොඳද hello convention එකේ තේරුම මොකද්ද කිව්වේ convention කියලා කියන්නේ පුතේ information කිය තොරතුරු මධ්‍යස්ථ තොරතුරු කියන එක right පුවමාරු මධ්‍යස්ථානයේ තොරතුරු මධ්‍යස්ථානයේ right center කියන කැලලත් එක්කලා ගත්තාම right දැන් මේකේ එක එක වචන හැදෙනවා මෙතන දැන් convention
conventor, right? Conversation, right? Convert, right? ඔය වගේ වචන රාශියක් අපිට ඔකෙන් හදා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳද පුතේ? right. එතකොට I would like to, right? මෙතන I would කියන එක තමයි පුතේ මෙතන මේ ID වලින් කෙටි කරලා තියෙන්නේ, right? I would, right? I would like some information about its small world. It's small world exhibition please. It's small world. මොකද්ද මේ කියන්නේ පුතේ? It's small world. මට දැනගන්න ඕන තොරතුරු ඒක පුංචි ලෝකයක්, කුඩා ලෝකයක්. ඒ කියන්නේ සියලු දේම එක තැන තියෙන්නේ කියලා හඳුන්වන ප්‍රදර්ශනයට තමයි මට විස්තර දැනගන්න ඕනේ කියලා මෙයා කියනවා. What would you like to know? What would you like to know? Right? ඔයාට මොනවද දැනගන්න කැමති? Right? Would you like? Right? ඔබ දැනගන්න කැමති මොනවටද? What is about? ඒ ගැන. Well, it's about ICT. Right? ICT. Right? ICT කියන්නේ මොකද්ද පුතේ? Information Communication Technology. Information and Communication Technology කියන එක තමයි අපි ICT කියලා කියන්නේ. right? යට තියනවා ඒක. That is Information and Communication Technology. The exhibition will show how this field has developed over the past few decades. Has developed. Right? Developed. මේක කොහොමද සංවර්ධනය වෙලා තියෙන්නේ? Over the past few decades. Right? Decade එකක් කියලා කියන්නේ පුතේ සතකයක්. right? දශක. right? එතකොට පහුගිය දවස් ටික කාල සීමාව ඇතුළත කොහොමද මේක සංවර්ධනය වුනේ කියලා තමයි මේකෙන් අපි කියන්නේ කියලා මෙයාලා කියනවා. You mean ඔයා අදහස් කරන්නේ right? You mean කියලා කියන්නේ අදහස. right? එතකොට you mean ඔයා අදහස් කරන්නේ how the world has become a global village. right? How the world has become a global village. ඔයා මොකක්ද අදහස් කරන්නේ මේ ලෝකෙ කොහොමද විශ්ව ගම්මානයක් බවට පත් වුනේ කියලා මෙයා අහනවා. Exactly. හරියට නේද? කමියුනිකේෂන් කියන එකේ තේරුම මොකද්ද? කමියුනිකේෂන් කියලා කියන්නේ පුතේ සංනිවේදනය. right? ඒතර කමියුනිකේට් කියලා කියන්නේ සංනිවේදනය කරනවා. කමියුනිකේෂන් කියලා කියන්නේ සංනිවේදනය. ඒක noun එක. සර් ඩෙවලොප් කියන එක? ඩෙවලොප් කියලා කියන්නේ සංවර්ධනය. මෙතන ED තියෙන්නේ, මෙතන ED තියෙන්නේ. ග්ලෝබල්. ඔව් මෙතන ED දාලා තියෙන්නේ පුතේ මේක පැසිව් වොයිස් වාක්‍යයක් ඉන්න. ඔව් has එකලා තියෙන්නේ. right? ඔක කියන පුතේ global. global කියලා කියන්නේ විශ්වය. right? global කියලා කියන්නේ විශ්වය. right? global village. ඒතර විශ්ව ගම්මානය කියන අර්ථය මෙතන තියෙන්නේ. හරිද පුතේ? right? හරිද? ඩිකේඩ්ස් කියන එකේ තේරුම මොකද්ද? ඩිකේඩ් කියලා කියන්නේ සතකය. පහුගිය දවස්. සර් ඩිකේඩ් කියන එක තියෙන්නේ කොහෙද? හැමද ඩිකේඩ් කියන එක තියෙනවා ඉවෙන්ට් මැනේජර් කියන එක. ඉවෙන්ට් මැනේජර් කියන එකේ පුතේ ඉවෙන්ට් මැනේජර් තුන්වෙනි එක. හරි සර් හම්බුණා. සර් ඒකේ හරිම වචනේ ඩිකේඩ් නේද? S එක ඉන්නේ මේ ප්ලූරල් කරලා තියෙන හින්දානේ. ඔව් ඒ S එක තියෙන්නේ පුතේ ප්ලූරල් කරලා තියෙන හින්දා. right සම්. හරිද පුතේ? right සම්. හරි. ඊට පස්සේ exactly the latest development of technology will be displayed here. right? ඔන්න දැන් අපිට දැන් අපි ඉස්සෙල්ලා පාඩමෙන් ඉගෙන ගත්තා පුතේ passive voice එකේ present simple එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. අපි මේකෙන් ඉගෙන ගන්න යන්නේ passive voice එකේ future simple එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. right? හොඳද? right? එතකොට the latest development of technology. ඒ කියන්නේ මොකද්ද පුතේ? නවීන තාක්ෂණයේ නවීන සංවර්ධනය. right? නවීන විදි. right? latest development. latest කියලා කියන්නේ අලුත්ම, නවතම. right? එතකොට latest development අලුත්ම සංවර්ධනය.
of technology right තාක්ෂණයේ අලුත්ම සංවර්ධනය will be displayed here මෙතන පෙන්වුම් කරાવી right will be ඒ කියන්නේ කරાવી right will be displayed here right මෙතන එතකොට තාක්ෂණය අලුත්ම තාක්ෂණය කොහොමද මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ වැඩ කරන්නේ කියලා මෙතන පෙන්නාවි කියලා තියෙන්නේ. ඩිස්ප්ලේ කියන එකේ තේරුම මොකක්ද? ඩිස්ප්ලේ කියලා කියන්නේ පුතේ පෙන්නනවා. ප්‍රදර්ශනය කරනවා. හරිද? right sir. ඊට පස්සේ there will be a lot of සර් යුනිෆෝම් කියන එකටත් ඇන් දාන්න නැද්ද? U කියන අකුර පුතේ අපේ අය වවල් එකක් නෙමෙයි. U කියන්නේ යන්න කියන එක શબ્දයේ වවල් සවුන්ඩ් එකක් නෑ පුතේ. උයන්න විතරයි තියෙන්නේ. right? ඒතර යුනිෆෝම් කියනකොට UNI තියෙන්නේ. එතකොට ඒකට එන්නේ නෑ. ඒ වුණාට අපි U අකුරම පටන් ගන්න අංකල් කියන එකට. එතකොට අයන්න શબ્ද වෙන්නේ. අතන යන්න શબ્ද වෙන්නේ. යන්න කියන එක අපේ සිංහල શબ્දයක් නෙමෙයි වවල් වල. ඒ නිසා අපි ඒකට පාවිච්චි කරන්නේ නෑ n කියන එක. uniform universe ඒවට පාවිච්චි කරන්නේ සර් එක්සැක්ට්ලි කියන එකේ තේරුම මොකක්ද? නැහැ. එක්සැක්ට්ලි ආරයිට් මම මෙතන තියෙන එක. exactly කියලා කියන්නේ පුතේ හරියටම එහෙමද sure ද අපි අහන්නේ අර right හරියටම right sure ද right අන්න ඒක තමයි මේ exactly කියලා කියන්නේ හරියටම. හොඳද? right right the largest development අපේ given that there will be lot of information right there will be lot of information about its history right උතාලට මෙන්න මෙතන පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් නම් right බලන්න මෙන්න මම මෙතන අන්ඩර්ලයින් කරන තැන right මෙතන will be කියලා තියෙනවා right ඒ වගේම මෙන්න මෙතනත් will be කියලා තියෙනවා හරිද පුතේ right එතකොට මෙන්න මේ වාක්‍ය වර්ග දෙකක් මෙතන තියෙන්නේ කාට හරි තේරෙනවද මේ දෙකේ වෙනස මොකක්ද කියලා පළවෙනි තද පාට තියෙන එකේ will be එකට පස්සේ past participle එකක් තියෙනවා ඊළඟ එකේ will be එකට පස්සේ නැහැ මේක එහෙම එකක් නැහැ එතකොට මේ දෙකේ වෙනස මොකද්ද පුතේ මලිනු කියන්න පුළුවන්ද ඒක හරි ඒක තව තද කළු පාටින් තියෙන එක passive voice එකක් ලාපා යට තියෙන එක සාමාන්‍ය එකක් මේකේ පුතේ උඩ තියෙන will be displayed කියන වාක්‍ය තියෙන එක passive voice වාක්‍යයක් අනිත් එක මෙන්න මේ අපි දෙවෙනි වාක්‍ය there will be කියන එක ගන්න පුතේ non action එකක් ඒ කියන්නේ ක්‍රියාපදයක් නැති වාක්‍යයක් හොඳද right ඒක ක්‍රියාපදයක් නැති වාක්‍යයක් අරක ක්‍රියාපදයක් තියෙන passive voice වාක්‍යයක් right ඒතකොට දෙකේම will be තමයි පාවිච්චි කරලා තියෙන්නේ so there will be lot of information about its story as well ඒ වගේම ඒක අතීතයේ තිබ්බේවා ගැන තොරතුරු මෙතන තියෙවි නැත්තම් තියෙනවා කියන අර්ථය තමයි මෙතන අපිට තියෙන්නේ right එතකොට මේ පිටු මොනවා හරි ගැටලු තියෙනවද කාටවත් නෑ right හරි එහෙනම් අපි යනවා ඊළඟ පිටුවට right sound is interesting මොකද්ද මේ කියන්නේ ශබ්ද නම් හොඳයි එහෙමද කියන්නේ මේ ශබ්දය හොඳයි ඔව් එහෙමද කියන්නේ මේ ශබ්ද හොඳයි කියලාද කියන්නේ ඒ කියන්නේ අර ආයින් කෑ ගහලා ලස්සනට නටවලා පද්දලා කියපු හින්දා මෙයාට මේ එහෙම කියනවද මොකද්ද මේ කියන්නේ හොඳයි වගේ අදහසක් මෙතන කියන්නේ කියපු දේ හොඳයි ඔව් කියපු දේ හොඳයි right
නැත්තම් අර ඒක શબ્ද නෙමෙයි මේ කියන්නේ මෙයා කියපු දේට කැමති right ඒවා මම කැමති වෙන අදහස් තමයි මෙතන තියෙන්නේ කියලා මෙයා කියන්නේ when will the exhibition be held ඔන්න දැන් ප්‍රශ්නයක් passive voice එකේ simple future simple එකේ ප්‍රශ්නයක් හදනකොට පුතේ will කියන එක වෙනම ගන්න ඕනේ මුලට be කියන එක ක්‍රියාපදයේ ගාවම තියෙන්න ඕනේ right මෙන්න මේ තියෙන හැටියට right මේ මෙතන be කියන එක මේ ක්‍රියාපදයේ ගාවමයි තියෙන්නේ will කියන එක මෙන්න වාක්‍ය මුලට අරන් තියෙන්නේ right එතන will the exhibition be held හොඳයි right ඔන්න උතන තමයි අපි චුට්ටක් පටලගන්නේ ප්‍රශ්න හදනකොට right එතකොට when will the exhibition be held කවද්ද මේ උත්සවය තියන්නේ හොඳද right සර් හෙල්ප් කියන එක මේ හැම වෙලේම දෙන්නේ මේ present participle එකක් විදියටද ඔබට අපි hold කියන එක මේකේ normal verb එක base verb එකෙන් hold hold කියන එක right අපි ඉතින් help කියන එක පාවිච්චි ගන්නවා නම් ගන්න පුතේ හැම වෙලාවෙම ඉතින් passive voice එක තමයි මේක පාවිච්චි වෙන්නේ හොඳද හරි සර් හරි right ඊළඟ පාස්සේ අපිට තියෙනවා එතකොට it will be held from 12 to 50th June it will be held ඒක පැවැත්වේවි 12 ඉඳන් 15 වෙනිදා වෙනකල් we are open from 9 am to 6 right we are open from අපි විවෘතයි උදේ 9 ඉඳලා හවස 6 වෙනකල් right how much is the ticket ticket එකක් කීයද 50 rupees for adults and 20 for children right how much is a ticket for adults 50 rupees. 50 rupees right sir ticket will be sold at the entrance ticket විකුණන්නේ ඇතුල් වීමේ දොරටුවෙන් right ticket ටික එතනින් විකුණා ගනි හොඳද thanks thank you you are welcome හොඳද right අපි කවුරු හරි thank you කිව්වොත් අපි සාමාන්‍යයෙන් welcome කියලා එක recognize කරපොතේ adults කියන එකේ තේරුම මොකද්ද adults කියලා කියන්නේ පුතේ වැඩි හිටියෝ අවුරුදු 18ට වැඩි අයට අපි කියන්නේ adults ලා කියලා right sold කියන එකේ sold කියන්නේ පුතේ sell කියන එකේ past participle එකේ විකුණනවා කියන එක SCLL sell කියන එකේ PP එක තමයි sold කියලා කියන්නේ entrance කියන එක entrance කියලා කියන්නේ පුතේ ඇතුළත් වීම ඇතුල් වීමේ දොරටුවට අපි කියන්නේ entrance කියලා right hari read the news item aloud right අපිට කියන මේක ටිකක් හයියෙන් කියවන්න කියලා right අපි දැන් ඒ වැඩේ කරන්න ඕනේ අපිට sounds තියන අය right අපි ඉස්සෙල්ලාම පටන් ගමු right මම ඉස්සෙල්ලා කියවන්න ඕනද පුතේ මේක එකපාරක් පුතාට කියන්න පුළුවන්ද දණියම ඔය රෝස පාටින් කියන ටිකද ඔව් එක එක මම ගන්න එක එක්කනාගෙන් පුළුවන් සර් පුළුවන් right අපි එන සෙනක පටන් ගමු එහෙනම් පළවෙනි එක කියන්න පුතේ ABC company LTD will LTD කියලා කියන පුතේ limited කියන එක ABC company limited will be the construction of its new office complex tomorrow the foundation stone will be laid by the chairman right අපි අනිත් එක ඒ ඉංග්‍රීසි කියන පැත්ත එක කියමුද පුතේ මලින්දු England and West India's ideas
Indians will face each other in the ICC T20 World Cup final. The match will be played in Kolkata on Sunday. Yes, Barana, Sri Lanka. Sri Lanka South Scout. Scout Association is holding its national jamboree in Jaffna this time. This event will be declared open by the president tomorrow. Yes, Pute Asheni, a musical evening. A musical evening will be held the BMI CH on 27th May from 7 p.m. and 10 p.m. This event is organized by Sri Lanka Musician Association. Right? Pute apita Kavindiya ho Dilmi කියවනවද? නැද්ද? right හරි. එතකොට දැන් මේ තමන් කියපු එකේ සිංහල එක තමන්ට ලියන්න පුළුවන් ද පුතේ මේක දිහා බලාගෙන සිංහල එක තේරුම අපි පොඩි try එකක් දෙමුද තමන් කියපු වාක්‍ය ටික සිංහලෙන් ලියන්න පොඩි try එකක් දෙමුද දිල්මිට තියෙන්නේ යට එක දිල්මි කියුවේ නැති උනාට දිල්මි යට එකේ සිංහල තේරුම ලියන්න ඕනේ අපි try එකක් දෙමුද construction construction කියලා කියන්නේ පුතේ ඉදිකිරීම complex කියන්නේ සංකීර්ණය ඔව් පොතේ හරිද මොකද කියන්නේ try එකක් දෙමු අමාරු වචන තියෙනවා නම් අහන්න ලියන්න හරි ලියමු අමාරු වචන තියෙනවා අහන්න Sir, Indians කියන එකේ තේරුම මොකද්ද? අපිට ඉන්ඩීස් වෙස්ට් ඉන්ඩීස් කියලා කියන්නේ පුතේ අපි කාටද වෙස්ට් ඉන්ඩීස්ලා කියලා කියන්නේ බටහිර ඉන්දීය පොදෙව් Sir, each කියන එකේ තේරුම each කියලා කියන්නේ පුතේ එකින් එකක් Sir, කොල්කටා කියන එකේ කල්කටා ඉන්දියාවේ තියෙන නගරය Sir, දැන් මම ලියන්න ඕනේ මං කියපු විදිහටද? ඔව් Sir, declared කියන්නේ මොකද්ද? declared කියලා කියන්නේ පුතේ පවසනවා නැත්තම් විවෘත කරනවා කොතනද ඒක තියෙන්නේ කීවෙනි එකද පුතාට තියෙන්නේ තුන්වෙනි එකද ඔව් sir ඔව් ශ්‍රී ලංකා උත්සවාකාරයෙන් විවෘත කරනවට තමයි ඒ කියන්නේ ඉංග්‍රීසි කියන්නේ මොනවටද? හැමද sir limited කියන්නේ මොකයිද limited කියලා කියන්නේ පුතේ සමාගම ඉංග්ලන්ඩ් කියලා කියන්නේ එංගලන්තේ පුතේ Sir, face කියන්නේ මොහොත දෙනවා කියන එකද? ඔව්
අද කියන්නේ අනික් කියන එක නේද? ඔව් අන්න දැන් each other කියන්නේ පුතේ ඒක තනි වචනයක් එකිනෙකා කියන්නේ ICC T20 කියන එකේ තේරුම මොකද්ද? T20 ICC කියලා කියන්නේ පුතේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට right එතකොට ICC T20 කියලා කියන්නේ පුතේ ඕවර් 20 තරඟ ඒක T20 කියලාමයි අපි පාවිච්චි කරන්නේ ICC කියන එක ලියන්න ඕනේ ICC කියලාමද? ඔව් එහෙම ලියන්න පුළුවන් ඒක ගැටලුවක් නෑ පුතේ සර් ලේට් කියන්නේ මොකද්ද? LAID. ලේට් කියලා කියන්නේ පුතේ ලේ කියන එක තියනවා කියන අර්ථය උතන ඒතර ලේට් කියලා කියන්නේ අතුරනවා තියනවා කියන අර්ථය මේ කප් කියන එක මේකට මොකද ලියන්නේ කප් කියන මොකද්ද පුතේ කට් කියලා මොකද්ද තියෙන්නේ එතන කප් වර්ල්ඩ් කප් කියන්නේ වර්ල්ඩ් කප් කියන්නේ ලෝක කුසලානේ Sir, musical association කියන්නේ මොකේදද? musicians කියලා කියන්නේ පුතේ අපි සංගීතඥයන්ට right එතකොට association කියලා කියන්නේ සංගමය right එතකොට සංගීතඥයන්ගේ සංගමය සර් complex tomorrow කියන්නේ සංකීර්ණ හෙටද? ඔව් new office complex අලුත් කාර්යාල සංකීර්ණය right purchase කියලා කියන්නේ පුතේ බාර දෙනවා හරි සර්. හරි සර් ලියුවා. right අපි ඉන්න පුතේ තා චුට්ටක් අනිත් අය ලියන චුට්ටක් ඉන්න Finish, sir. right අපි බලමු අසේනි ලියපු එක අසේනි කීයේ තුන්වෙනි එකද කීවේ ශ්‍රී ලංකා ස්කවුට්ස්ද මියුසිකල් එකද හතරවෙනි එක හරි මියුසිකල් ඉවිනිං කියන එක හරි කියන්න බලන්න අසේනි ලියපු එක සංගීත සැන්දෑව පවත්වන්න බලාපොරොත්තු වෙනවා BMI C8 කාර්යාලය සංකීර්ණයේ 27 මාර්තු මාස 27 වෙනිදා රාත්‍රී 7 සිට 10 වෙනකම් එම වැඩසටහන සංවිධානය right එය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකාවේ musician association එක සංගීත සංගමය right okay very good right අපි බලමු සිරුක ලියපු එක දෙවෙනි එකද පළවෙනි එක නේද ඔව් සර්. correct ABC වෙළඳ සමාගම ඉදිකිරීම ආරම්භ කරાવી ඔවුන්ගේ නව කාර්යාල සංකීර්ණය හෙට සභාපතිතුමා මුල්ගල තබනවා ඇති. right එතකොට
ABC සමාගම විසින් ඉදි කරනු ලබන නව කාර්යාල සංකීර්ණය සභාපතිතුමා විසින් හෙට මුල්ගල තබනු ලැබේ. right දෙවෙනි එක කියන්න බලන්න අපි මලිදු නේද? මලිදු මලිදු නැද්ද? ඉන්න මලිදු ඉන්නවා. right දිල්මි ලිව්වද? අක්කෝ බරණ ඉන්නවා. ඔව් කියන්න. බරණ මම එන්නද පුතේ ශනික? Hello, sir. එක මේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය පවත්වන ජාතික ජම්බෝරිය මෙවර යාපනයේ පවත්වනවා. මෙම අවස්ථාව උත්තරාකර්ෂයෙන් ආරම්භ කරනවා හෙට ජනාධිපති විසින්. very good right කොහොමද අපි right discount කියලා කියන්නේ පුතේ වට්ටම right discount කියලා කියන්නේ වට්ටම දිල්මි right කො මලිදු කියවනවද පුතේ? නැද්ද? දිල්මි කියවන්න පුළුවන්ද පුතේ? ඇහෙනවද? දිල්මි හරි right අපි එනම් පුතේ දැන් passive voice වාක්‍යයක අපි දැන් ඔය කිව්වේ simple future tense එක තමයි අපි දැන් ඔය පාඩමේදී කතා කරන්නේ right එතකොට මෙන්න මේකේ දක්වලා තියෙන හැටියට අපි දැන් මෙහෙම වාක්‍යයක් simple future එකේ වාක්‍යයක් එනකොට අපි ඉස්සරළම එන්න ඕනේ වාක්‍යය මොකද්ද පුතේ? ඉස්සරළම ගන්න මොකද්ද වාක්‍යය? object ඉස්සරළම අපි subject එක ගන්න ඕනේ right දැන් මේකේ subject object එක නෙමෙයිද? නෑ පුතේ දැන් මෙතන මෙහෙමයි. අපි passive voice active voice වාක්‍යයේ තියෙන object එක තමයි මෙතනට ගන්නෙ. ඒ වුණාට මේ තියෙන්නේ මේ වාක්‍යයේ subject එක. මුලට එන එක කොහොමද subject එක? හරිද? right? ඒක subject එක මුලට එනකොට එන්න ඕන අනිත් වාක්‍යයේ passive voice එකේ object එක තමයි එන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ අපි හඳුන්වන්නේ subject එක කියලා. හොඳද? right? දැන් අපි කිව්වොත් එහෙම මෙන්න මෙහෙම එකක් ඔය පුතේ. මලිදු ඔව් සර්. ඔව් මලිදුගේ අම්මගේ හරි තාත්තගේ හරි නම කියන්න මට. ඇහුන්නේ නැද්ද? හරි ඊටනෝ දැන් මෙන්න මේ right මංජුල right ඔන්න දැන් අපි වෙලාවක කියන්නේ දැන් ඔන්න පාරේ මලිතු යනකොට කියනවා මේ අර මංජුලගේ පුතානේ යන්නේ කියලා කියනවා. ඔන්න දැන් කවුරු හරි දකින්න කිය අර මංජුලගේ පුතානේ යන්නේ කියලා කියනවා. අපි ඒ ගමේ පාරේ දකින්නකොට හොඳද? හැබැයි පුතා ඉස්කෝලේට යනවා. ඉස්කෝලේ ගිහපුවම ප්‍රින්සිපල් කියනවාද මංජුලගේ පුතා එන්න කියලා කියන්නේ නෑ අපිට. අපිට කෙලින්ම අපිට නමක් දීලා තියෙනවා. right මලිදු කියලා දීලා තියෙනවා. අපිට කතා කරන්නේ සර්ලා මිස්ලා කතා කරන්නේ මංජුල එන්න පුතේ. sorry මලිදු එන්න. right එතකොට අන්න අපි ගමේදී අර වැඩේ අර විදිහට කතා කරාට අපිට නිශ්චිත නමක් දීලා තියෙනවා. හැබැයි දෙකම එකම තමයි අන්තිමේට බලනකොට. ඒ වගේ වැඩක් තමයි අපිට මේ subject එකයි object එකයි කියන කතන්දරෙත් මෙන්න මෙතන. හොඳද? right එතකොට ඊට පස්සේ අපි will be කියන කොටස එන්න ඕනේ. right ඊට පස්සේ අපිට will be කියන කොටස එන්න ඕනේ. right subject
තවත් එහෙමද? තවත් එහෙමද දැන් පුතේ? එනවා සර්. හා. ඊට පස්සේ අපි දාන්න ඕනේ පුතේ verb එකේ PP එක. ඒ කියන්නේ past participle එක දාන්න ඕනේ. මේවා පුතාලා දන්නවා. right මම ආපහු කියන්න දෙයක් නැහැ. අපි පාඩමේ තියෙන නිසා මේක මතක් කරගෙන යනවා ආපහු. ඒතකොට subject එක එන්න ඕනේ will be කියලා එන්න ඕනේ. ඊට පස්සේ verb එකේ PP එක එන්න ඕනේ. ඒතකොට අපිට මේකේ කවුරු හරි කරපු කෙනෙක් ඉන්නවා නම් අපි by කියලා දාලා එයාව සම්බන්ධ කරනවා. right අපි එයාට කියනවා doer කියලා. right හරි. එතකොට එහෙම තියෙනවා නම් විතරක් අපි by කියලා දාලා සම්බන්ධ කරනවා. නැත්නම් අපි එතනින් එහාට තියෙන වාක්‍ය රෙස්ට් එක තියෙන එක දානවා. හොඳද පුතේ? right හරි. පුතාලා මෙතන චූටි නෝට් එකක් ලියාගමු. නැත්නම් මොනවාද කරේ කියලා මතකත් නැති වෙනවා. right passive voice simple future tense කියලා ලියලා right මෙන්න මේ subject will be verb සර් PP එක කියන්නේ මොකද්ද? හැමද? රෙස්ට් එක කියලා කිව්වේ. රෙස්ට් එක කියලා කියන්නේ පුතේ අපි දැන් මෙන්න මේම හිතන්නකෝ. right දැන් අපි අර පළවෙනි වාක්‍යයේ තිබ්බ right මම පොඩ්ඩක් ගන්නම් ඒක. right දැන් පුතා මලිදු කිව්වේ දෙවෙනි වාක්‍යයනේ England and West Indies will face each other will face මෙන්න මේ will face කියන එකෙන් පස්සේ මේ ඉතුරු ටිකක් තියෙන නේද පුතේ මේ වාක්‍යයේ. අන්න ඒ කොටසට තමයි අපි rest එක කියලා කියන්නේ වාක්‍යයේ. right ක්‍රියාපදයෙන් පස්සේ ඉතුරුව තියෙන කොටසට අපි කියනවා rest එක කියලා. හරිද මාලිනු? හරිත අර සර් ලියලා තියෙන ඩෝ කියලා මොකක්ද? ඒ ඩුව කියලා කියන්නේ පුතේ කරන කෙනා. කර්තෘ කියන අර්ථයෙන්. right හරි. එතකොට පුතාලා මෙන්න මේ passive voice කියලා ලියාගත්තා. simple future tense කියලා ලියාගෙන මෙන්න මේ subject will be verb PP by doer කියන එකක් ලියා ගන්න. right මේ පේලි දෙක ලියා ගන්නකො ඊට පස්සේ අපි වාක්‍ය දෙකකට යමු. හරිද පුතේ? right එතකොට subject will be verb PP by doer. right එතකොට මෙන්න මේක මතක තියෙන්න ඕනේ අපිට. right පුතාලට මේකෙන් ගැටලුවක් එන්නේ සාමාන්‍ය normal වාක්‍යයක් ලියනකොට මේක ගැටලුවක් වෙන්නේ නැහැ. right හැබැයි අපිට මෙන්න මේකේ ගැටලුව තියෙන්නේ පුතාලට ඊළඟ මේක ප්‍රශ්නයකට දානකොට සහ මේකේ negative form එකෙන් ලියනකොට තමයි අපිට ගැටලුව තියෙන්නේ. හොඳද පුතේ? right එතකොට ඒ වගේම තමයි අපි මෙන්න මේකේ active voice එකක් කොහොමද passive voice වලට හරවන්නේ කියන එක සම්බන්ධ වෙන චුට්ටක් බලන්න ඕනේ. right මේකේ active voice එකක් passive voice වලට කොහොමද translate කරන්නේ කියන එක සම්බන්ධවත් බලන්න ඕනේ. හොඳද? right අපි ඉස්සරලා passive voice වාක්‍ය කීපයක් ලියලා ඉමු. මම සිංහල translation මම සිංහලෙන් කියන්නම් පුතාලා සිංහලෙන් ලියන්න ඕනේ. මම කියන වාක්‍ය කෙලින්ම ඉංග්‍රීසියෙන්ම ලියමු උතනින්. පහයි ලියන්නේ. හොඳද? එහෙම නේද මාව? Yes sir. හරි. right එහෙනම් අපි ලියමු පළවෙනි එක මෙන්න මේක ලියාගන්න. රජය විසින් අලුත් නිවාස 10ක් සාදාවි. right රජය විසින් ඒක ඉංග්‍රීසියෙන්ද ලියන්නේ? ඔව් ඔයාලා ඉංග්‍රීසියෙන් ලියමු. නිවාස වලට house කියලා කියන්නේ right රජයට කියන්නේ government කියලා. හදනවට කියන්නේ අපි made කියලා. නැත්තම් build B U I L D. රජය විසින් අලුත් නිවාස 10ක් සදාවි. right
ඒතර මම ඒකේ වචන ටික ඕනනම් මෙතන ලියන්නම්. right government කියලා කියනවා අපි passive voice එක නේ. පුතේ අපි ලියන්නේ passive voice එක නේද? මම passive voice එක තමයි කිව්වේ පුතේ. මේ ඔක්කොම මම passive voice කියලා තියෙන්නේ. රජයේ විසින් නිවාස 10ක් සාදාවි. හදනවට අපි කියන්නේ build කියලා. right මේකේ PP එක දැන් මතකයි ඔයාලට. right එතකොට නිවාස 10ට කියන්නේ 10 houses කියලා. ඩිල්මිට ඇහෙනව අඩුයිද? හරි සර්. right අපි බලමු එහෙනම් ලියපු එක එක්කනාගේ right මට කියන්න බලන්න කොහොමද ලිව්වේ කියලා කවුද මාලිදු? The new 10 houses will be made by the government. හරි සෙනුක 10 new houses will be built by government. yes බරණ The new 10 houses will be built by government. අශ්විනී New 10 houses will be building by government. කාවින්දියා දිල්මි ඇහෙනව නම් කියන්න පුතේ මාව. නැද්ද? right එතකොට අපි මෙන්න මේකේ ලියන්නේ එතකොට පුතේ 10 new මේකට පුතේ build කියන එකයි එන්න ඕනේ. හොඳද? that built by the government. සර් මේඩ් කියලාවත් වැරදිද? ඔව් අපි පුතේ මේඩ් කියන එක පාවිච්චි කරන්නේ නැහැ. ගෙයක් වාගේ එකට ඒක පාවිච්චි කරන්නේ නැහැ පුතේ. ඒකට අපි ගොඩනගනවා කියලා කියන්නේ හදනවා නෙමෙයි අපි ගොඩනගනවා කියලා කියන්නේ. right එතකොට ඒකට build කියන එක තමයි suitable verb එක වෙන්නේ. සර් 10 new houses වෙනුවට new 10 houses කියලා තිබ්බොත් අපි සාමාන්‍යයෙන් පුතේ මෙතන මේක අපි 10 කියන එකයි new කියන එකයි adjectives එකක් හැටියට පාවිච්චි වෙන්නේ. අපි adjectives පාවිච්චි කරනකොට පුතේ අපිට order එකක් තියෙනවා. ඒ කියන්නේ අපි number එකක් තියෙනවා නම් ඒක මුලට ගන්න ඕනේ කියලා අපිට තියෙනවා order එකක්. right? එතකොට adjectives පාවිච්චි කරනකොට අපි සාමාන්‍ය අංකයේ මුලට ගන්නවා. So ඔක 10 කියලා මේ අකුරෙන් ලියලා තිබ්බොත් හරියද? නෑ නෑ එහෙම කියන්න ඕනේ. right? හරි. ඊළඟ 21 වෙනිදා සිට 21 වෙනිදා සිට මුළු රටම විවෘත කරාවේ. 21 වෙනිදා සිට මුළු රටම අපි මේක ලියමු පුතේ. 21 වෙනිදා සිට සංචරණ සීමා ලිහිල් කරාවේ. right? සංචරණ සීමා ලිහිල් කරාවේ 21 වෙනිදා සිට සංචරණ සීමා ලිහිල් කරාවේ. right? එතකොට ඒකේ අමාරු වචන තියෙන්නේ පුතාලට සංචරණ සීමාවට අපි කියන්නේ ඔබේ සිට කියන එකට කියන්නේ පෝ කියලාද? සිට කියන්නේ පුතේ සීන්ස් කියලා SINS. සර් සංචරණ සීමා වලට ඔව් මම මෙන්න මේ දානවා.
travel limits right will be කරනවා අපිට right එතකොට since කියලා කියන්නේ සිට කියන්නේ right එතකොට රිහිල් කරනවා අපි ඒකට කියන්නේ ඉවත් කරනවට remove කියලා right එතකොට මුළු රටේම කියලා කියන්නේ all country ඒ මුළු රටේම කියලා කියන්න කිව්වද මුළු රටේම නැද්ද රටේම කියලා විතරද කිව්වේ රට කිව්වෙම නැද්ද මම 21 වෙනිදා සිට සංචාරන සීමා ලිහිල් කරાવી එහෙමද කිව්වේ ඔව් සර් හරි එහෙනම් ලියන්න එහෙම ලියන්න වැඩි වැඩ ඕනේ නැහැ නේ ඒකේතර විසිකල් ලියනකොට අකට S තියෙනවද? ඔව් පුතේ. හරිද? right අනිත් අය ලියලා ඇති. අශේනි කොහමද ලියුවේ? අශේනි ඔව් සර් ඔව් ලියුවේ කොහොමද කියන්නේ? කාවින්ජට අමාරු වැඩේ පේ තියෙනවා කාවින්ජට ඇහෙන්නේ නෑලු මාව අනිත් අයට ඇහෙනවා පේන්නේ නැති එක නෙවෙන්නේ කාවින්ජට අනිත් පැත්තට වැඩි වෙලා තියෙන්නේ නේද කාවින්ජ හරි අපි රෙකෝඩින් එකකින්වත් බලමු පුතේ පොඩ්ඩක් රයිට් හරි රයිට් එතකොට කොහොමද සෙනුක ලියුවේ travel limits will be removed since 21st yes travel limits will be removed කියලා එතකොට මේක pp එක හැදෙන්න ඕනේ right will be removed since right 21st මෙතනට since කියන එක වෙනුවට පුතේ අපිට by කියලා ගන්නත් පුළුවන් right එහෙම නැත්නම් මේ ද කියලාවත් වැරදිද? on කියලා ගන්නත් පුළුවන් ආ පුතේ ද කියලාවත් වැරදිද? the travel limit ඔව් සර්. නෑ වැරදි නෑ sir since වෙනයි by වෙනයි නේද ඔව් මේ ඒ වයින් එකයි එන්න පුළුවන් ඈ since කියන එක හරි by කියන එක හරි සර් by කියන එක විසින්නේ නේද? ඒක එහෙම පුතේ සමහර තැන්වලදී ඒක එහෙම ක්‍රියාත්මක වෙනවා සමහර තැන්වලදී ළඟ කියලා ක්‍රියාත්මක වෙනවා සමහර තැන්වලදී විත කියලා ක්‍රියාත්මක වෙනවා එහෙමයි එන්නේ පුතේ sir එතකොට by කියන එක since වෙනයි by වෙනයි නේද ඔව් වෙනම පාවිච්චි කරනකොට කියන්නේ මේකෙන් ගත්තොත් එහෙම මේ තියෙන වාක්‍යයේ by කියන එක since කියන එක ගත්තොත් ඒක එකම අර්ථය ගන්නේ ඒකට අපි සමහර වෙන තැන් වලට by කියන තැනට since ගන්න බෑ since කියන තැනට by ගන්න බෑ මේ වුණාට මෙතන ගන්න පුළුවන් පුදු. එතන දැන් මෙතන travel නෑ සර් මේ වාක්‍යය දැන් මේ will be removed since by නෙමෙයිනේ ලියලා තියෙන්නේ since නෙමෙයි by වෙන්නේ. ඔව් මෙතන මේක වැදිලා නෑ නේද? හා right. හරිද පුතේ? මැද මොකද්ද කොටුවක් ඇවිල්ලා? ඒක තමයි පුතේ මේක මේ අයින් කරගන්න විදිහක් නෑ මාත් දැන් මේ සති ගානක් තිස්සේ ඉඳන් මේක try කරනවා මේක අයින් වෙන්නේ නෑ යාව. එකට යන් right පුතාලගේ workbook එකේ right
workbook එකේ page number 72 72 නේද? ඔව් sorry 62. right. පොත් තියන අය ගන්න. එහෙම නැත්නම් අනිත් අය මෙන්න මේක පෙරලා ගන්න. right. අපි මෙන්න මේකේ අපිට උඩ තියෙන පුතේ මෙතන වචන ටිකක් තියෙනවා, ක්‍රියාපද ටිකක් තියෙනවා. work, prepare, break, build, buy, give. අනිත් පැත්තේ තියෙනවා read, go, sing, sell, write, send කියලා. right. ඒතර මෙන්න මේ ටිකේ අපිට past participle form එක right PP එක ලියන්න ඕනේ. right හොඳද? right අපිට විනාඩි කීයක් ඕනේද මේ 12 ලියන්න? PP එක ලියන්න විනාඩි 6ක්. හරි right. විනාඩි 6ක් දෙන්න ලියන්න බලන්න එනවා. 10ක්. 10ක්. හරි පුළුවන් තරම් ඉක්මනට ලියන්නකෝ. සර් පේජ් එක මොකක්ද කිව්වේ? 62 පුතේ. හරි සර්. right ලියලා ඉවරයි කියනවා. අනිත් අය අපි තව විනාඩි පොඩ්ඩක් ඉන්න. හරි ලියන්න පුතේ. සර් දන්නේ නැතිව දෙකක් තියෙනවා. හරි right කමන්නේ පුතේ. අසීනි කොහමද? Finish. right බරණ finish sir. right එතකොට කාවින්දියයි දිල්මී අපිට ඇහෙන්නේ නැහැ නේද පුතේ? හරි right අපි එනම් බලමු පුතේ. right එතකොට මම මේකේ සමහර වගේ ටිකක් අඩුවෙන් ලියනවා කියලා කියන්නේ මම සම්පූර්ණ ඔක්කොම ලියන්නේ නැහැ. මේකේ අඩු කෑල්ල විතරක් සම්පූර්ණ කරන්නේ. හොඳද පුතේ? right වෙනම තිබ්බොත් ඒකට දාන්නේ right. එතකොට මෙන්න මේකට අපි ed එකතු කරන්නේ work කියලා. හොඳද? right. එතකොට ඒකට ed මේකටත් ed repaired right. මෙන්න මේකට මොකද්ද ලියන්නේ අපි? break කියන එකට මොකක්ද දාන්නේ අපි? breaken කියන එකට broken right. ඒකට broken කියලායි අපි දාන්නේ. right break broken. හොඳද පුතේ? right එතකොට ඒකේ past එක broke නේද? ඔව් පුතේ. build කියන එක built B U I L T right. හරි ඊට පස්සේ අපි buy කියන එක bought ස්පෙල් කරන්නේ කොහමද අපි? B O U G H T B A ද B O ද? BAUGHT BAUGHT. yes given right read read මේකමයි શબ્දය වෙනස් වෙනවා විතරයි වෙන්නේ. READ right. ඊට පස්සේ gone මතක තියාගන්න ඕන පුතේ අපි සාමාන්‍යයෙන් මේ passive voice වාක්‍ය වලට gone කියන එක come කියන එක පාවිච්චි කරන්නේ නැහැ. හොඳද? මේක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් අපි මොකක් හරි කමෙන්ටේට් එකක්
ඒ කියන්නේ විස්තර ප්‍රචාරයක් එහෙම කියනකොට විතරයි අපි මේ වාගේ එකක් පාවිච්චි කරන්නේ. දැන් පුතාලා සමහර වෙලාවට ක්‍රිකට් මැච් එහෙම අහනවා නම් right එහෙම නැත්නම් මොකක් හරි මැච් කමෙන්ටේටිං එකක් අහනවා නම් ඒකෙදි පුතාලාට කියනවා සමහර වෙලාවට right තිලකරත්න දිල්ෂාන් is gone නැත්නම් he is gone right එහෙම කියනවා right අන්න ඒ කියන්නේ අවුට් වුණා කියන අර්ථය right ඒ වගේ අවස්ථාවන් වලට විතරයි අපි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඇයව දුවනවා she නැත්නම් house is gone එහෙම ඒවා පාවිච්චි කරන්නේ නැහැ. අපි gone කියන එක පාවිච්චි කරන්නේ නැහැ passive voice වලට right. එතකොට sing කියන එකේ sang sang s u n g right. sell කියන එකේ sell sold right. ඊට පස්සේ write කියන එකේ written written send කියන එකේ sent sent s e n t right සා ඔන්න එතකොට මේ ආකාරයට තමයි pp ටික අපි පාවිච්චි කරන්නේ right. ඒතර send හොඳද right. ඊට පස්සේ අපිට ඔන්න වාක්‍ය ටිකක් තියෙනවා. මේ වාක්‍ය ටික හදන්නයි තියෙන්නේ. හොඳද? අපි මොකද කරන්නේ? කියවනවද එක එකනා පොතේ ලියනවද? මොකද කරන්නේ? ලේසි වේ. එකද ඔව් තුන්වෙනි එක කියමු. ඒ වාක්‍ය වල එකින් එකට දාලා හදන්නනේ තියෙන්නේ. හැමදේ ඔය පේලි වලින් එක එක දාලා හදන්නනේ තියෙන්නේ. ඔව්. සර් අපි ඔය ලියනවාද නැත්නම් කියනවාද? කියනවා කියලා කියන්නේ නේද පුතේ? කියමු කියනව නේද පුතේ? අසේනි අසේනි කියනවද ලියනවද? ලියනවා. ලියනවා අසේනි ලියනවලු right. එහෙනම් බය නම් කට්ටියම ලියමු ඉක්මනට පුතේ විනාඩි දෙකක් අරගෙන. හරි හරි ලියමු බලන්න ලියමු කියමු කීවට මලිතු කියනවා ලියමු කියලා right. තුන් දෙනෙක් කියනවා ලියමු කියලා. ඉතින් එහෙනම් ලියන්න වෙනවා පුතේ. right හරි ඉක්මනට ලියමු. right ඒකලත් විනාඩි 5ක් ඇති ඈ. අමාරු වචන නැහැ අමාරු වචන තියෙනවා නම් අහන්න ඉක්මනට. සර් පෝස්ට් කියන එකේ තේරුම මොකද්ද? පෝස්ට් කියලා කියන්නේ පුතේ තැපැල් කරනවා. සර්ගේ ක්ලෝස් දෙකක් තියෙනවා. ඔව් පුතේ. ඒ වාක්‍ය අතන 1 2 3 4යි 5යි 6යි 7යි මේ පැත්තේ 7ක් ඉතින් ක්‍රියාපද එන්න ඕනනේ. වාක්‍ය 7ට ක්‍රියාපද 7යි. සර් 7ක්ම ලියන්න ඕනද? ඔව් ඉතින් 7ට 7ක් ලියන්න බෑ. ඒ අමාරුද? වාක්‍ය 7ක් තියනවා. සර් පොතේ ඉඳ තියෙන 5කට අපතේ අසේනේ 5ක් ලිව්වා පොතේ ඉඳ තියෙන 5කට. දැන් මං ඔයාලා ඔය පොතේම ලියන්නේ දැන් දාගෙන. ඔව්. හරි හරි ආයෙනම් ඉතින් ආයෙම කියන්නේ. ඉතින් දැන් මම එක්සයිස් බුක් එකේ ලියනවා කියලා හිතාගෙන හිටියේ. හරි රයිට් අසේනේ ලියපු ටික කියන්න බලන්න එහෙනම්. තව එකක් තව එකක් කියනවා. බරණ ලිව්වද? තාම ලියනවා සර්. තව ලියනවා. කාවින්දියා මේවා පස්සේ ලියයි නේද පුතේ? කාවින්දියට සමහර ඒවා අපි කියන්නේ වැහෙන්නේ නැහැ. කාවින්දියට දිල් මිටයි.
Sorry, sorry. හරි කියන්න බලන්න සෙනුක. The letter will be posted by post. The car will be repaired by our best mechanic. Banks will be closed tomorrow because it's a holiday. The clothes will be sold in the sale next week. Your parcel will be sent tomorrow morning. The road will be closed for repairs tomorrow. Dinner will be served in the dining room. රයිට් කො අනිත් අය පුතේ ලියපියා. The letter will be posted by post. The car will be sold in the sale next week. Banks will be closed tomorrow because it is holiday. Dinner will be sent in dinner will be served. එහෙම එන්න ඕනේ පුතේ. සෙනුක පළවෙනි වාක්‍යය හරියද කියලා පොඩ්ඩක් බලන්නකෝ. පුතා ලියලා තිබ්බ the letter will be posted by post එහෙම එකක් නේද? Oh, sir. ඔව්. ඒ වාක්‍යය හරියද කියලා පොඩ්ඩක් බලන්න. එතන වාක්‍ය දෙකක් පොඩ්ඩක් පැටලෙවිල්ලක් තියෙනවා. Oh, sir. ඒක වැරදි. මලිදු දරුවෝ කියන්න බලන්න. බරණ කිව්වෙත් නෑ තව මට. The letter will be sent tomorrow morning. The car will be repaired by our best mechanic. Banks will be posted by post. කියන්නකෝ. ඒක හරිද? bank will be posted කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ බැංකුවනේ එතකොට පෝස්ට් කරන්න වෙලා තියෙන්නේ. ලියු කවරේ දාලා යවනවද? එහෙම බෑනේ. එහෙම කරන්න බෑ. ඒකේ මේ මම අර tomorrow පළවෙනි එකට the letter will be posted tomorrow morning කියලා දැම්ම ඊගාවට මේ your parcel will be sent by post. Oh yes. පුතේ මේ bank will be closed කියලා මලින් වෙන්න ඕනේ දරුවෝ. හොඳද? කො අපේ බරණ පුතා අපේ කාවින්ජයට තිල්මිට මේවා ලියන්න නම් පුළුවන් පුතේ. දැන් කම්මැලිකමටම දෙන්න ඉන්නවද? ඈ අසේ නේද අසේනිලා සෙනුකලා මලින්දුලා බරණලා මේ බරණට නම් ගැට දැන් කටහඬ අහලාම එපා වෙලාවක් දන්නේ නේද බරණ. අනිත් අයට මේ මගේ කටහඬ අහයි කියලා දිල්මි කවුද කාවින්ජා ඉන්නවද දන්නේ නැහැ. කියන්නේම නැතුව. සර් කියන්නද? හරි කියන්න පුතේ. The letter sent by post. The car repaired by our best mechanic. Banks closed tomorrow because it's a holiday. The clothes sold in the sale next week. Your parcel post. කොළුවෝ දැන් අපිට will be කැල්ල ගිල්ලද? The letter will be sent by post. The car will be repaired by our best mechanic. Banks will be closed tomorrow because it's a holiday. The clothes will be sold in the next week, in the sale next week. Our parcel post will be post tomorrow morning. The road closed. The road will be closed for repairs tomorrow. Dinner will be served in the dining room. Dining room. Sir, ඔව් පුතේ. හයක් හැදුවා. You parcel will be sent by post කියන්න බැයිද? එහෙම තමයි එන්න ඕනේ පුතේ.
සර් ඇති නේද? හරි right අපි දැන් ඕවා ටිකක් පුතේ ඉතින් හුරු වෙන්න ඕනේ. අපි කඩට හුරු ගන්න ඕනේ subject එක will be pp එක verb එකේ එනවා කියලා. ඒතකොට ඔන්න ඒක තමයි අපේ ඔළුවේ තියෙන්න ඕන දේ. right? එතකොට අපිට මේකේ ගැටලුවක් වෙන්නේ නැහැ කාටවත්. හොඳද? එතකොට එක වෙලාවකදී subject එක am is at එක්කලා verb pp දානවා. එතකොට මේකෙදි subject එකත් එක්කලා will be දාලා verb එකේ pp ඒක තමයි දාන්නේ. ඒක තමයි දැන් අපි ඔළුවට ගන්න ඕන දේ. හොඳද? right ඒ ටික අපිට ගන්න පුළුවන් නම් ගැටලුවක් වෙන්නේ නැහැ. right? හරි? right එහෙමයි එතකොට වෙන්න ඕනේ. right? දැන් එතකොට දරුවෝ අපි දැන් ඔන්න දැන් ඔය simple future එකේ passive voice එක තමයි කතා කරේ. එතකොට මට කියන්නකෝ අශේනි මට දරුවෝ කියන්නකෝ simple future එකේ active voice වාක්‍යයක් කියන්න පුළුවන්ද? ඔව් simple future එකේ active voice වාක්‍යයක් කියන්න පුළුවන්ද මට? බරණ මම ඇහෙන්නේ නැද්ද පුතේ? බරණ නෑ සර්. කියන්න බරණ මට කියන්න එන්න simple future එකේ active voice වාක්‍යයක් ඉක්මනට. බරණ හෝ අසේනි දෙන්න එකෙන් කියන්න. දෙන්නම නැද්ද? ඉන්නවා දෙන්නම ඉන්නවා. Stamps are stamp. හරි right ඔන්න මම ටයිප් කරනවා. ඒකද කියලා බලන්න. stamp කොහමද? Will be collect will be collect by an by okay මොකක්ද පුතේ by bank and මෙහෙමද? සර් එතෙන් දෙන්නේ නමක් හරි right අපි ඔකට දාමු ඔක්කො by collect කියන තැන past වෙන්න ඕන නේද? ඒක තමයි right collected by අශේනි කියලා වැරදුනා නේද? right අශේනි කියලා ලියලා තියෙන කමන්නේ right හරි එතකොට stamp will be collected by අශේනි කියලා දැන් මෙන්න මේ කිව්වේ. දැන් මේ වාක්‍ය සෙනුක මට කියන්න active voice එකක්ද passive voice එකක්ද? passive voice එකක් සර්. මේක passive voice එකක් නේ. හරි එහෙනම් අපි මේක active voice වලට දාමුකෝ. දාලා කියනවා සර් දැන්. දාලා කියනවා සර්. ඔව් දාලා කියන්න බලන්න එහෙනම් හොඳද පුතේ අශේනි අපි මේක passive voice එකක්. අපි ඕන දැන් එතකොට කරන්න ඕනේ මොකද්ද? right මෙන්න මේකේ මේ stamp කියන එක යන්න ඕනේ මෙතනට. අශේනි කියන එක එන්න ඕනේ මෙතනට. right? එතකොට will be කියන එකේ will කියන එක මේ කෙලින්ම එන්න ඕනේ. එතකොට collect කියන එකේ යන්න ඕනේ
right මෙන්න මෙතෙන්ට හැබැයි collect කියලා වෙනස් වෙන්නයි ඕනේ. ඔය ආකාරයට වාක්‍ය ටික වෙනස් වෙන්න ඕනේ නේද පුතේ? right. එතකොට මෙන්න we collect stamp. ඔව්. Yes. අසේනි will collect the stamp. right? අසේනි will collect the stamp. right සම්. එහෙනම් මට කියන්නකෝ දැන් active voice වාක්‍යයක් කියන්න බලන්න දැන් බලන්න. The teacher will teach by the English. right? The teacher will teach English. එහෙමද පුතේ? Oh, sir. හරි. right. The teacher will teach. Sorry. Sir. ඔව් පුතේ. Okay. She speaks good English. කිව්වා මේක active voice ද? active voice එක හැබැයි පුතේ future simple නෙමෙයි ඒක present simple. She will be speaks good English. එතකොට she will be good English කියලා කියන්න බෑ පුතේ. ඒක එතකොට තේරුමක් නැති වාක්‍යයක් වෙනවා අසේනි. එතකොට ඒකේ එන්න ඕනේ she will speak English. නැත්නම් she will speak good English. හොඳද? good English කියන්නේ මොනවද? right. එතන එයා පුතා අසේනි අදහස් කරන්නේ පුතේ හොඳින් ඉංග්‍රීසි කතා කරනවා, චතුරව කතා කරනවා කියන අදහස. right? හරි. දැන් මේක අපි දාමුද බලන්න එහෙනම් passive voice වලට කොහොමද එන්න ඕනේ කියලා. English will be taught by the teacher. ඔව්. English will be teach by the teacher. right. කොහොමද සෙනුක කියන්නේ? English will be teacher ගේ past participle එකයි ඔව්. by teacher. sure. right. අපි ඒක ලියනවා පුතේ. right. the English කියලා දාන්නත් පුළුවන් නැත්නම් English කියලා ලියන්නත් පුළුවන් අපිට ගැටලුවක් නැහැ. ඔව් teach කියන එකේ PP එක මොකද්ද පුතේ? Teacher. right. The English will be taught by the teacher. right. The English නැත්නම් මෙතන ද දාන්න නැතුව වුණත් පුළුවන් English කියන එක විතරක් ඕන නම් අපිට තියන්නත් පුළුවන්. right. English will be taught by the teacher. හොඳද? right. එතකොට මෙන්න මේ ආකාරයට තමයි පුතේ අපි passive voice එකක් active voice වලට active voice එකක් passive voice වලට යන්නේ. හොඳද? right. හරි. මම කියන මේ වාක්‍ය ලියා ගන්න පුතේ. නැත්නම් හරි මම මේකෙන් right. sir I cut වුණාම add වෙන්න ඕනද? නෑ පුතේ ආයෙ කට් වුණාම ඇඩ් වෙන්න ඕනේ නැහැ. තාම අපිට විනාඩි 5ක් විතර තියෙන්නේ. right. හරි. එතකොට අපි මෙන්න මේ වාක්‍ය විතරක් ලියලා යමු. right.
they will grow. ලියා ගන්නකෝ. They will grow. right මම මෙන්න මේ කියනවා ලියන්නම් මේකේ. they will grow flowers. right මේක අපි ඉක්මනට දාන්න බලන්න. Sir, grow කියන එකේ past participle grown. හරි sir. right කොහොමද ලියුවේ? The flowers flowers will be grown by them. හරි එතකොට අපි ඒක ලියන්නේ පුතේ the flowers will be grown. right මෙතන grow කියන එක නේද? right එතකොට මෙන්න මේ ඒ වාක්‍යෙ මෙන්න මෙහෙම එන්න ඕනේ. right මම green color වලින් ගන්නම්. එතකොට අපි ඒක එන්න ඕනේ the flowers will be grown right by them. right ඒක pp එකේ right the flowers will be grown by them. හොඳද පුතේ? right එතකොට ඒ ආකාරයටයි අපි simple future එක active voice එකක් passive voice වලට passive voice එකක් active voice වලට යන්නේ. right ගැටලු තියනවාද පුතේ මොකවත්? Yes, sir. නවත්තන්න හදන්නේ. හරි. එහෙනම් අපි අද දවසේ උතනින් නවතිනවා. ඊට පස්සේ ඊළඟ දවසේ ඔගේ තව activity ටිකක් තියෙනවා. එතන ඉඳන් අපි ඉස්සරහට යමු. හොඳද? right then I wish you all the best. right have a nice day. Bye. Bye. Goodbye sir. okay. God bless you, sir. right Goodbye. welcome. Good evening, sir. okay welcome same to you.